අද හදවතින් ආදරේ වැඩසටහනින් මම කතා කරන්න යන්නේ ජේසුස් වහන්සේගේ සුවිශේෂී වූ ඒ හදවත ගැන. ඒ දයාවේ හදවත ගැන. ඇයි ජේසුස් වහන්සේගේ හදවත හැමතිස්සෙම හැම පින්තූරයකම මෙහෙම එළියට උලුප්පලා වගේ තියෙන්නේ? මොකද්ද මේ ජේසුස් වහන්සේගේ හදවතේ තියෙන විශේෂත්වය? ජේසුස් වහන්සේගේ මේ හදවතේ විශේෂත්වය තමයි මේ හදවත එළියට අරගෙන බොහොම රතු පාටින් උලුප්පලා තියෙනවා. ගොඩක් පින්තූරවල ඔබ දැකලා ඇති. ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ හදවත මොන වගේ එකක්ද? ඇයි එච්චර සුවිශේෂ කරලා පෙන්වන්න හේතුව? අන්න ඒක ගැන මම හොයනකොට ජේසුස් වහන්සේගේ හදවත මොන වගේ තැනක තිබුණද කියන එක මට හඳුනා ගන්න ලැබුණා. ජේසුස් වහන්සේ කියන්නේ ඇත්තටම හිස් වචන කතා කරපු කෙනෙක් නෙමෙයි. ජේසුස් වහන්සේ මිනිස්සුන්ගේ කන්වලට කතා කරපු කෙනෙක් නෙමෙයි. ජේසුස් වහන්සේගේ හැම වචනයක්ම තමන්ගේ හදවතින් නික්මුණ නිසා බොහෝ මිනිස්සුන්ගේ හදවත් ගැහෙන්න පටන් ගත්තා. බොහෝ නරක මිනිස්සුන්ගේ හදවත් බය වෙන්න පටන් ගත්තා ජේසුස් වහන්සේගේ වචන නිසා. මොකද ජේසුස් වහන්සේගේ වචන සත්‍ය වචන සහ හදවතින් හැමෝටම ආදරෙන් තමයි ජේසුස් වහන්සේගේ වචන මුවින් පිට උනේ. ඒක ජේසුස් වහන්සේ මිනිසුන් අතරට එකතුණු දා පටන්ම ඒ වගේම ජේසුස් වහන්සේ මෙලවින් උකුත් වෙලා යනකම්ම ජේසුස් වහන්සේ කුරුස ගසේදී උකුත් වෙනකම්ම ජේසුස් වහන්සේගේ වචන හදවතින් සහ අවබෝධයෙන් කතා කරපු බව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මගේ දෙසවන් වලට ජේසුස් වහන්සේගේ පළවෙනි වචනය හැටියට මට ඇහුණු වචනය තමයි ජේසුස් වහන්සේ විසින් ගෝලයින්ට කියපු වචනයක්. ජේසුස් වහන්සේගෙන් ගෝලයින් අහනවා දැන් ගමකින් මේ ගමකට යනකොට මේ ධර්මය කියා දෙන්න ජේසුස් වහන්සේ ගැන අපිට ඉන්න තැනක් තියනවාද, අපිට කන්න ලැබෙයිද එතනින්, මේ වගේ ප්‍රශ්න ජේසුස් වහන්සේගෙන් අහන්න පටන් ගත්තා. අන්න ඒ වෙලාවේදී ජේසුස් වහන්සේ දීපු උත්තරය මේ අහසේ ඉන්න කුරුල්ලන්ට පියාණන් වහන්සේ ඉන්න තැන් සහ කන්න දෙනවනම් මේ මිනිසුන් වෙච්ච අපිට එහෙම නොකරයිද? අන්නේ ප්‍රශ්නේ තමයි ජේසුස් වහන්සේ ගෝලයින්ගෙන් ඇහුවේ. අන්නේ වචනේ ඇත්තටම මගේ සිතටත් මහත් දිරියක් අහපු ජේසුස් වහන්සේගේ පළවෙනි වචනේ හැටියට මම මතකේ තියාගෙන ඉන්නවා. මොකද ඒක මට ලොකු ශක්තියක් වුණා ජීවිතේ. හුඟක් දේවල් ලැබීම් සහ නොලැබීම් දරා ගන්න සහ බලාපොරොත්තුවක් ඇති කරගන්න. මොකද මිනිස්සෙන් හැටියට අපිට බොහෝ දේවල් මේ ස්වභාව ධර්මයෙන් අපිට ලබා ගන්න පුළුවන් කියන ඒ සුබ පණිවිඩය එදා මට ජේසුස් වහන්සේගේ වචන තුලින් තමයි ඇහුනේ. ඒ තමයි මම විශ්වාස කරේ. ඒක ඒ විදිහටම මගේ ජීවිතේට සිදු වෙලා තියෙනවා. ජේසුස් වහන්සේ ලෝභයෙන් මුලා වෙලා හිටියේ නැහැ. ඇති කෙනාගේ දේ දැකලා දේශයෙන් මුලා වෙලා හිටියෙත් නැහැ. මොකද ජේසුස් වහන්සේව තමන්ව හොඳින් හඳුනගෙන හිටියා. තමන්ගේ හදවත ජේසුස් වහන්සේ මේ විශ්වයත් එක්ක බොහොම හොඳින් සම්බන්ධ වෙලා මෙහි ක්‍රියාකාරීත්වය මෙහි සිද්ධ වෙන්නේ මොකද්ද, අපිට හදවතට අපි ඉල්ලන දේ මේ විශ්වයෙන් කොහොමද ලැබෙන්නේ කියන එක ජේසුස් වහන්සේ හොඳින්ම හඳුනගෙනම හිටිය කෙනෙක්. අන්න ඒ නිසා ජේසුස් වහන්සේ කවදාවත් ලෝභයෙන්වත් දේශයෙන්වත් මුලා වෙලා නෙමෙයි හිටියේ. එතකොට අපි දන්නවා එහෙම කෙනෙක් ඇත්තටම ජීවිතය හරියට අවබෝධ කරගත්ත කෙනෙක් හැමදාම කරන එකම දේ තමයි එයා දැනගත්ත දේ අනිත් මිනිස්සුන්ට කියලා දෙන එක. මොකද එයා ඒ දැනගත්තු දේ නිසා එයාගේ හිතට දැනෙන සනීපය, තෘප්තිය, ඒ සතුට එයා කැමති තවත් කෙනෙකුට කියලා දෙන්න. මොකද ඒක සැබෑම හදවතින් වෙන ආශාවක්. මොකද ඒ ලබාගත්ත දේ තවත් කෙනෙකුට ලබා ගන්න පුළුවන් වෙන්න ඕන කියන එක තමයි ඕනම කෙනෙක් වෙන්නේ. එකයි ඒ වගේ අය ගුරුවරුන් බවට පත් වෙන්නේ. මේ ලෝකයටත් මේ මුළු විශ්වයටත් මේ ස්වභාව ධර්මයටත්
ආදරය කරන සැබෑම ප්‍රේමවන්තෙක් තමයි ජේසුස් වහන්සේ කියන්නේ. අනේකයි ජේසුස් වහන්සේ වගේ කෙනෙක් එනකොට යක්ෂයා එවැනි කෙනෙක් උපදින එක වළක්වන්නට බොහෝ බාධක ඇති කරන්නේ. එවෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සියලා ඒ අය මේක වැළැක්වීමට මෙවැනි උත්තමයෙක් මේ ලෝකයට පය තියනවට මේ ලෝකයට උපදිනවට අකමැති වෙන්නේ. මොකද ජේසුස් වහන්සේ වැනි අය මේ ලෝකේ අඳුරු ඇති තැන් ආලෝකය කරමින් පන්දමක් වගේ හැම තැනම මුළු ලෝකයේම මුළු විශ්වයේම ආලෝකයෙන් බබලනවා ආලෝකමත් කරනවා කියන එක එය දන්නවා. මේ විශ්වය සහ ස්වභාව දහම මේ යම් හදවතක් හඳුනගත්තට පස්සේ මේ ලෝකේ බොහෝ දේවල් හොඳ අතට හැරෙනවා. හොඳ බවට පත් වෙනවා. හොඳ මිනිසුන් බවට පත් වෙනවා. අන්න එහෙම කෙනෙක් මේ මුළු ලෝකයේම තමන්ගේ වචන වලින් අවනත කරගන්න පුළුවන් කමක් ඇති කරගන්නවා. එවැනි කෙනෙකුට මේ ලෝකයට ඉදිරියට එන්න මේ ලෝකේ පය ගහලා ඉන්න ඉඩ දෙන්නේ නැහැ. මේ යක්ෂයා ඇත්තටම ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා ඒ විනාශ කිරීමට. අපි මේ ජීවත් වෙන කාලයේදීම තමයි අපිට සැබෑ වූ ප්‍රීතිය ළඟා කරගත හැකි බව ජේසුස් වහන්සේ පවසලා තියෙනවා. මරණයෙන් පසු ප්‍රීතිය සොයාගත නොහැකි බව ජේසුස් වහන්සේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. දෙන්න ලබන්න සුවසේ කල් ගෙවන්න පාතාල ලෝකේ සුවසේ කල් ගෙවිය නොහැකි බැවින්. පාතාල ලෝකේ කියන්නේ මරණයෙන් පසු කාලය. අන්න ඒ කාලේ සුවසේ කල් ගෙවන්න බෑ. ඉන් පස්සේ අපිට සුවසේ කල් ගෙවන්න විදියක් හොයාගන්න බෑ. නිසා අපි මේ ජීවත් වෙන කාලේදී අපි අනිවාර්යෙන් මේ ප්‍රීතිය කියන එක සොයා ගන්න ඕනේ. මේ ප්‍රීතිය කොහාටද අපිට ලැබෙන්නේ? ප්‍රීතිය මේ අපේ ශරීරයට සැප දීලා දුක දීලා ලබන එකක් නෙමෙයි ප්‍රීතිය කියන්නේ. ප්‍රීතිය මේ හදවතට ඇති කර ගන්න ඕන කියන එකයි ජේසුස් වහන්සේ කියන්නේ. ජේසුස් වහන්සේගේ ශාරීරිය ගැන ජේසුස් වහන්සේ කවදාවත් කියලා දුන්නේ නැහැ. මේ හදවත ඒක ජේසුස් වහන්සේගේ මේ හදවත එළියට පැනලා තින්නේ. මේ හදවත හොඳින් හඳුනාගත්ත කෙනෙක් ජේසුස් වහන්සේ කියන්නේ. මේ හදවතේ ක්‍රියාවලිය හොඳින්ම හඳුනාගත් කෙනෙක් තමයි ජේසුස් වහන්සේ කියන්නේ. ශාරීරිය ගැන ජේසුස් වහන්සේගේ අදහස උනේ මෙන්න මේ වගේ දෙයක් තමයි ජේසුස් වහන්සේගේ අදහස් කෙරුවේ. ජීවමාන සියලු සත්වෝ වස්ත්‍රයක් මෙන් පරණවන්නේය. මරණේ නියත බව සදාකාලික නීතියකි. මරණය කියන්නේ සදාකාලික නියතයක්. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන බව ජේසුස් වහන්සේ දැනගෙන හිටියා. මේ ශරීරය කියන්නේ මේක ඇති වැඩක් නෑ. මේක වස්ත්‍රයක් වගේ. මේක පරණ වෙනවා. මේක අපිට නැති වෙනවා. මේක දවසක ගලවලා අයින් කරන්න වෙනවා කියන එක ජේසුස් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. ඇත්තටම කියනවා නම් ජේසුස් වහන්සේ අටලෝ දහමට කම්පා නොවුණු කෙනෙක්. ලැබුණු කිසි දෙයකටවත් සතුටු වෙලා උඩ පැන්නේ නැති, නොලැබුණු කිසි දෙයකට දේශ නොකරපු, නින්දා වෙනකොට ඒකට දේශ නොකරපු, තමන් ගැන වර්ණනා කරනකොට ඒකට උඩගු නොවුණු, ඒ වගේම දුප්පත් වෙලා ඉන්න එකකට දුක් නොවුණු, සැප පහසු ජීවිතයක් ලබා ගන්න ඕන තරම් අවස්ථාවක් ජේසුස් වහන්සේට පුළුවන්කම තියදී ඉල්ලන දෙයක් ලබා ගන්න පුළුවන්කම තියදී ඒ කිසිවක් ලබා ගන්නට උත්සාහ නොකරපු උත්තමෙක් තමයි ජේසුස් වහන්සේ කියන්නේ. ඒකට හේතුව ජේසුස් වහන්සේ තමන්ගේ ප්‍රඥාව අවදි කරගෙන තිබුණේ. අවබෝධය තුලින් ජීවිතේ මඟ ලබලා තිබුණේ. නියම මඟට ජේසුස් වහන්සේ ගමන් කරලායි තිබුණේ. ඒකයි ජේසුස් වහන්සේ මෙන්න මෙහෙම කිව්වේ. මී පැණි ඇඟට ගුණය, එය රසය, එය පානය කරන්න. ඔබගේ ජීවිතයේ ප්‍රඥාව දෙසේමයි එය ලදහොත් හොඳ අනාගතයක් උදා වෙයි. ඔබේ පණකෙන්ද නොනැසී පවතී. ප්‍රඥාව ගැන ජේසුස් වහන්සේ මී පැණි වලට තමයි උපමාවකට අරගෙන තිබුණේ. මී පැණි වල ගුණ හැම දෙයකම මී පැණි ගුණයි කියලා අපි දන්නවා. ඒ වගේ තමයි ප්‍රඥාව කියන්නේ අපේ ජීවිතේට තියෙන ලොකුම ආලෝකයක්, ලොකුම හයියක්, මුළු අපේ ජීවිතේම ලස්සනට ගෙනියන්න පුළුවන් එකම අවිය තමයි ප්‍රඥාව කියන්නේ. ජේසුස් වහන්සේ ප්‍රඥාවට එළඹිලායි තිබුණේ. එතකොට ජේසුස් වහන්සේගේ මේ හදවත හරියට හංසයා කිරෙන් දියර වෙන් කර ගන්නවා වගේ හොඳ නරක කියන එක හොඳින් හඳුනගන්න තිබුණයි කියන එක ජේසුස් වහන්සේ අවසාන මොහොතේදී ඔප්පු කරලා පෙන්නුවා.
ඒ කොහොමද ඔප්පු කරලා පෙන්වුවේ? ජේසුස් වහන්සේ මැරිලාද කියලා ජේසුස් වහන්සේගේ හදවතට ඇනපු වෙලාවේ කුරුසේ ඉන්න වෙලාවේදී ජේසුස් වහන්සේට හදවත පසාරු කරගෙන යන්න ඒ හිපහර හැන්නට පස්සේ ජේසුස් වහන්සේගේ හදවතින් දියර සහ ලෝදිය දෙපැත්තට බෙදිලා තමයි බිමට වැටුනේ. එකකින් පෙන්වන්නේ මොකුත් නෙමෙයි ජේසුස් වහන්සේගේ හදවතේ තියෙන දයාව. ජේසුස් වහන්සේ හඳුනගෙන තිබුණා හදවත හොඳින් ප්‍රඥාවෙන් පුරවගෙන තිබුණා ජේසුස් වහන්සේ ද්වේෂ කරන්නෙත් නැතුව කොහොමද හදවත හරි තැන තියාගන්නේ, කොහොමද මම මේක බෙදලා වෙන් කරගන්නේ හොඳ නරක කියන එක ජේසුස් වහන්සේ බෙදාගෙන තිබුණයි කියන එක තමයි ඒ දෙපැත්තට බෙදිලා ගමන් කරේ. මම හැමදාම හිතපු දෙයක් තමයි ජේසුස් වහන්සේ අවසාන වශයෙන් ඇයි ජේසුස් වහන්සේගේ හදවතෙන් ජලය සහ ඒ ගින්දර පිට වුණේ කියන එක. ඇයි ඒ විදිහට දෙපසට බෙදිලා ගලාවේ කියලා. මට ඇත්තටම එක දවසක උදෑසන මම අවදි වෙනකොට මට ඇත්තටම මෙන්න මේ වගේ වචනයක් තමයි ඇහුනේ. අපි කටින් පිට වෙන වචන ලෝධිය බවට පත් වෙන්න පුළුවන්. අපි හදවතින් වේදනාවක් අපිට නැගිලා අපිට ලොකු වේදනාවක් තුලින් අපේ කටින් පිට වෙන වචනය ලෝධිය බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒක දරාගත්තම ඇස්වලින් කඳුළු බවට පත් වෙලා බිමට වැටෙන්න පුළුවන්. මෙන්න මේ වචන ටික මට එකපාරම මගේ කන් දෙකට ඇත්තටම එක උදෑසනක ඇහුණා. මම මේ හැමදාම හිතපු දෙයක් මේ ජේසුස් වහන්සේ ඇයි මේ විදිහට ඒ දවසේ මේ ජලය සහ ගින්දර හැටියට මෙය පිට වුණේ. මට එදා තමයි තේරුනේ ජේසුස් වහන්සේ අවබෝධයට පැමිණිලා තිබෙනවා. ඒකයි ජේසුස් වහන්සේ කුරුසේ ඉන්න වෙලාවෙදිත් කිව්වේ පියාණනි මොවුන් කරන වරද නොදැන කරන සේන් මොවුන්ට සමාව දුන මැනව කියලා. මොකද ජේසුස් වහන්සේගේ හදවතේ තරහක් ඇති කරගත්ත නම් ඇතිවෙච්ච වේදනාව නිසා මොනතරම් වේදනාවක්ද ඇති වෙලා තියෙන්නේ, කාටද ඉවසන්න පුළුවන් ඒ වගේ වේදනාවක්. එහෙම වේදනාවක් ජේසුස් වහන්සේ කටින් වචනයක් පිට නොකරේ. ජේසුස් වහන්සේගේ හදවතේ තිබුණු වේදනාව බොහොම තද භයානක වචනයක් පිට වෙන්න ඉඩ තියෙනවා. ජේසුස් වහන්සේ අවබෝධයට පැමිණිලා හිටපු නැති කෙනෙක් නම් ඒ වචනය පිට වෙන වචනය මේ විශ්වයට ගියා නම් බොහෝ මිනිසුන්ට මහා විනාශයක් බවට පත් වෙන්න පුළුවන්. ජේසුස් වහන්සේ හිතින් අවබෝධ කරගෙන තිබුණේ මගේ මේ වචනේ පිට කරන්න හොඳ නැහැ. මම හිත මේ වෙනුවෙන් අවබෝධයට පත් කරගන්න ඕන. මේ වචනේ මගේ හදවතින් පිට කරන්නවත් හිතින් හිතන්නවත් හොඳ නැහැ කියන එක ජේසුස් වහන්සේ හොඳින් තේරුම් අරගෙන ප්‍රඥාවෙන් තමයි කිව්වේ පියාණනි. මොකද ජේසුස් වහන්සේ දැනගත්තා මේ වරද කරන මිනිස්සුන්ට මොන තරම් වේදනාවක් දවසක විඳවන්න වෙනවද කියලා. ඒක දැනෙනකොටත් ජේසුස් වහන්සේ ඉල්ලුවේ පියාණනි මොවුන් කරන වරද නොදැන කරන සේන් මොවුන්ට සමාව දුන මැනව. අවසාන වචන උනේත් මිනිස්සුන් කෙරෙහි අනුකම්පාවෙන්, දයාවෙන්. මොකද ජේසුස් වහන්සේ දානගෙන හිටිය අපේ මේ හදවතින් අපි හදවතින් යමක් හරියට හිතුවට පස්සේ මේ විශ්වයට දුන්නම ඒක කවදා හරි අපිට යථාර්ථයක් බවට පත් වෙලා ලැබෙනවයි කියන එක. ජේසුස් වහන්සේ කැමති උනේ නැහැ ඒක යථාර්ථයක් බවට පත් වෙලා කාට හරි බදයක් වේදනාවකට පත් වෙනවා. මොකද ජේසුස් වහන්සේගේ වේදනාව ඒ තරම්ම ලොකු එකක්, අති භයංකාර එකක්. ජේසුස් වහන්සේ දැනගෙන හිටියා කොහොම හරි මේක අවබෝධ කරගත්තා. මේ මිනිස්සු මේ දේවල් කරන්නේ, මේ මිනිස්සු පව් කරන්නේ, මේ මිනිස්සු මේ හැම දෙයක්ම කරන්නේ මේ මිනිස්සුන්ට දන්නේ නැහැ මේ පව් කරාම මේගොල්ලන්ට වෙන දේ මේ දේ Tamanට නැවත එනවයි කියන එක මේ මිනිස්සු දන්නේ නැහැ කියන එක ජේසුස් වහන්සේ අවබෝධ කරගත් නිසා ජේසුස් වහන්සේ ද්වේෂ කරේ නැහැ කිසිම කෙනෙකුට අවසාන මොහොතේදීවත්. ඉතින් මම ඔයාලට කියනවා, මම ඔයාලට කිව්වා ජේසුස් වහන්සේ මොනවද මේ ශරීරය ගැන කිව්වේ? මේ සියලු සත්‍යෝ වස්ත්‍රයක් මෙන් පරණවන්නේ කියලා තමයි ජේසුස් වහන්සේ මේ ශරීරය ඇති දෙයක් ගැන කතා කරේ නැහැ. ජේසුස් වහන්සේ අපි ගාවට එනකන් නෙමෙයි. ජේසුස් වහන්සේ හැමතිස්සෙම කිව්වේ බර උසුලොන්නා වූත් වෙහෙස වෙන්නා වූත් ඔබ සැම
මා වෙත එන්න කියලා, ජේසුස් වහන්සේ වෙත එන්න කියලා, ජේසුස් වහන්සේගේ හදවතට කිට්ටු වෙන්න කියලා, ජේසුස් වහන්සේ වගේ හදවත ශක්තිමත් කරගන්න කියලා, ජේසුස් වහන්සේගේ හදවත වගේ ලස්සන අවබෝධයට පත් කරගත් ප්‍රඥාවන්ත හදවතක් බවට පත් වෙන්න කියන එක තමයි ජේසුස් වහන්සේගේ ඉල්ලීම උනේ. ඒකයි ජේසුස් වහන්සේ වෙත එන්න කියන එකේ තේරුම. ජේසුස් වහන්සේ වගේ හදවත හොඳ තැනකට පත් කරගත්තම අපිට ජීවිතයේ සැහැල්ලුවකට පත් වෙන්න පුළුවන් කියන එක තමයි ජේසුස් වහන්සේ දුන්නු පණිවිඩය. ඒ නිසා ජේසුස් වහන්සේව අපි හිතන්න එපා. ජේසුස් වහන්සේ කියන්නේ අපිට එකපාර ඇවිල්ලා කොහෙන් හරි ඇවිල්ලා පිහිට උපකාර වෙන්න එනකන් අපි බලාගෙන ඉන්න හොඳ නැහැ. ජේසුස් වහන්සේට අවමානයක් එක. ජේසුස් වහන්සේගේ හදවත තමයි මේ ලෝකේ තියෙන සුපිරිම හදවත මම දකින. මොකද ජේසුස් වහන්සේ ඒ තරම් මිනිස්සුන්ට ආදරය, දයාව දුන්න කෙනෙක්. ජේසුස් වහන්සේගේ හදවතේ තත්වයට හැමෝටම පත් වෙන්න කියන එකයි ජේසුස් වහන්සේ දුන්නු පණිවිඩය. මොකද අපේ හදවත තමයි මේ මුළු විශ්වයටම එකතු වෙන්න පුළුවන් හොඳම පාලම. වෙන මොකුත් නැහැ අපිට එකතු වෙන්න පුළුවන්. ජේසුස් වහන්සේ මේ අපි සහෝදරකම් නෑකම් කියලා මේ කිසි දෙයක් ජේසුස් වහන්සේ ගණන් නොගෙන හිටියේ. ඒක හේතුවත් ඒකයි. ජේසුස් වහන්සේ තම මෑණියන්ට කිවි ස්ත්‍රිය කියලා. ජේසුස් වහන්සේ මෑණියන් කොට සැලකුවේ මේ මහ පොළව. ජේසුස් වහන්සේ පියාණන් කියලා හැමතිස්සෙම කෙනෙකුට ස්තුති කරා. ඒ මේ ස්වභාව ධර්මයට, මේ ස්වභාව ධර්මයෙන් තමයි අපිට හැමදේම ලැබෙන්නේ කියලා ජේසුස් වහන්සේ දැනගෙන හිටියා. ස්වභාව ධර්මයත් එක්ක ජේසුස් වහන්සේගේ උපරිම බැඳීම තිබුණා. ඒ තුල සියල්ල සිදු කළ හැකි බව ජේසුස් වහන්සේ දැනගෙන හිටියා. ජේසුස් වහන්සේ තරම් ගෞරව කරා ඒකට. ජේසුස් වහන්සේ ඒ නිසයි කන කෑම එක පවා කන්නට පෙර ඒට ස්තුති කරේ. මොකද අපි හැමෝම මේ ස්වභාව ධර්මයේ දරුවන්, මේ පියාණන්ගේ දරුවන් හැටියට ඕනම හොඳ කෙනෙක් පියාණන්ගේ පුත්‍රයෙක්, දියණියක් කියන එකයි ජේසුස් වහන්සේ හැමතිස්සෙම සපත කරලා අපිට කිව්වේ. ඉතින් ජේසුස් වහන්සේට ඕන උනේ හැම කෙනෙක් මේ වගේ කෙනෙක් කරන්න. ජේසුස් වහන්සේගේ හදවත අන්න ඒ නිසයි සුවිශේෂී ප්‍රේමණීය හදවතක් නිසයි අර හැම තැනම පින්තූරවල ජේසුස් වහන්සේගේ හදවත මෙහෙම එළියට එන විදිහට පින්තූරවල දක්වලා තියෙන්නේ. ජේසුස් වහන්සේගේ වෙන මුකුත් නෙමෙයි, මේ හදවතේ වටිනාකම තියෙන්නේ. ජේසුස් වහන්සේගේ හදවතට අපි හැමෝම එකතු වෙන්න උත්සාහ කරමු. මෙන්න මේ වගේ කාලෙක අපිටත් පුළුවන් නම් මේ තියෙන හැම මේ අටලෝ දහමට කම්පා නොවී අපේ හදවතත් ජේසුස් වහන්සේගේ හදවත තරම් ඔසව ගන්න අපිට සුවසේ මේ කාලය ගත කරන්න පුළුවන් වේවි. ජේසුස් වහන්සේ අපිට හැමදාම ඉගැන්වුවේ මේ වර්තමානයේ තුල සරලව ජීවත් වීම. ඒකයි කිසිවක් යන තැනකට අරගෙන යන්න අවශ්‍ය නැහැ. අපිට ඒ දේ අනිවාර්යෙන් අපිට අවශ්‍ය දේ ලැබෙනවා කියන එක ජේසුස් වහන්සේ දැනගෙන හිටියා. අතීතයේ ගමන් මළු තමයි අපේ ජීවිතේට තියෙන බර. අපි හැමතිස්සෙම යම්කිසි සිතිවිල්ලක් සිතට මවාගෙන ඒක අතීතය කරා ගිහිල්ලා අපි මේ වර්තමානයේ මොහොතේ අපි සතුටින් කාලය ගත කරන්නේ නැහැ. ඒකයි අපිට තියෙන මහන්සිය, බර, අපේ ජීවිතේ බරක් තියෙනවා නම් මේ සිතිවිලි වල බර. එහෙම නැතුව අපි වෙන මොනවත් ඔසවගෙන යනකොට අපිට ලොකු හාල් කිලෝ දෙකක් හරි මොන හරි උස්සගෙන ගියාම අපි ඒක තිබ්බ ගමන් ඒ බර ඉවරයි. නමුත් අපේ සිතිවිලි වල බර ඒවා අපිට කවදාවත් ඒ බරෙන් නිදහස් වෙන්න බෑ. ඒ අතීතයේ ගමන් මළු ඒවා. අන්න ඒ බර අයින් කරලා මේ වර්තමානයේ තුල ජීවත් වෙන්න නම් ජේසුස් වහන්සේ වගේ සරලව ජීවිතේ දකින්න ඕන. අන්න ඒක තමයි ජේසුස් වහන්සේ නිතරම කිව්වේ. වෙහෙස වෙන්නවුත් බර උසුලන්නවුත් සියලු දෙනා මා වෙත එන්න කියලා. ජේසුස් වහන්සේ වෙත එන්න කියලා. ජේසුස් වහන්සේ හැමතිස්සෙම මේ වර්තමානයේ තුල මේ මොහොත තුල ජීවත් වෙච්ච කෙනෙක්. එකයි සැනසෙල්ලෙන් සතුටෙන් තෘප්තිමත්ව ජීවිතය ගත කරේ. අපි මේ බරක් කියලා හැමතිස්සෙම දරාගෙන ඉන්නේ අතීතයත් එක්ක අපේ සිතිවිලි වල තියෙන බර. වෙන මුකුත් නෙමෙයි. ඔබ හොඳින් හිතුවොත් ඔබට සිතට තියෙන බර මොනවද? ඔබ වෙච්ච යම්කිසි සිදුවීමක් ඔබ මතක් කරගෙන ඔබ අතීතයට ගිහිල්ලා ඒ අතීතය තුල ඔබ ඒ ගොඩනගන මේ වර්තමානයේ තුල ජීවත් නොවි. අන්න ඒක තමයි ජේසුස් වහන්සේ ඔබට එවැනි පණිවිඩයක් ලබා දුන්නේ. ඔබගේ හදවත හැමතිස්සෙම එන අලුත් සිතුවිල්ලට ඉඩ තියන්න ඕන නිසා අර පරණ සිතුවිලි හැම දෙයක්ම ගලා යන්න දෙන්න. ඒවට නිදහසේ ගලා යන්න දෙන්න. ජේසුස් වහන්සේ ඒක තමයි හැමතිස්සෙම එයාගේ ජීවිතයට තෘප්තියක්
අරගෙන එන විදිහට යාගේ හදවත සකසගෙන තිබුණේ. හැමතිස්සෙම පොඩි දරුවෙක් වගේ අපිට hina වෙන වෙලාවට hina වෙන්න, අඬන වෙලාවට අඬන්න, කාංසාව දැනෙනාට ඒ හැඟීම විඳින්න, ඒ හැඟීමෙන් හැඟීමට මාරු වෙන්න. එක හැඟීමක හිර වෙලා අනිත් හැඟීමට එන්න ඉඩ නොදී පැවැත්වීම තමයි අපිට මේ සිතිවිලි වල බරක් හැටියට අපිට දැනෙන්නේ. ජේසුස් වහන්සේ අපිට හැමතිස්සෙම උගන්වපු දේ තමයි මේ සරලව මේ හැම එන සිතුවිල්ලක්ම හදවතේ හිර කරගන්න නැතුව එන සිතුවිල්ල ඒ වෙලාවට විඳලා ඒකට ගලා යන්න ඉඩ දෙන්න. ඒක තමයි උගන්වපු දේ අපි හැමෝටම. ඉතින් අපි ජේසුස් වහන්සේගේ හදවත වගේ ඒ ලස්සන හදවතක්, ඒ ශක්තිමත් හදවතක්, මේ හැම දෙයකටම මුහුණ දෙන්න පුළුවන් හදවතක් බවට පත් කරගෙන එදා ජේසුස් වහන්සේ අපිට දීපු පණිවිඩය තුළින් මේ ජීවිතය අපි ලස්සන කරගමු.